ලෝභයයි ද්වේෂයයි ඇති වෙන්නේ හිතේ. එතකොට නිරන්තරයෙන්ම අපේ මනස තුල ලොකු සටනක් දැන් තියෙනවා. කවුරුවත් දන්නේ නැහැ. මොකද්ද සටන? ලෝභයයි ද්වේෂයයි. මේක ඇතුලේ දාගෙන අපි දැවෙනවා, පිච්චෙනවා නේද? ඔය සිටිවිලි දෙකෙන් පරිබාහිරව කිසිම කෙනෙකුට වෙනස් සිටිවිල්ලක් එන්නේ නැහැ රහත් ඵලයටපත් වෙනකන්. එහෙම නෙමෙයිද? එතකොට සටන තියෙන්නේ දැන් කොහෙද? මනස තුල. සුබදය කෙරෙහි ලෝභයත් අසුබදය කෙරෙහි ද්වේෂයත් අපේ මනස තුලට දාගෙන මේ ලෝභයයි ද්වේෂයයි දෙක තමයි මනස තුල ගැටෙන්නේ. දැන් බෞද්ධ කවුරුත් දන්නවා මේ ඔය ඉස්ලාම් අය ඉන්නවනේ. ඉස්ලාම් බැතිමතුන් මගේ ස්ථානෙට ඒ අය එනවා සාකච්ඡා කරන්න. මෞලවිතුමාලා හැම එයාගේ එනවා. ඒ අය ත්‍රිපිටක පොත් උගහරියක් කියවලා අය ත්‍රිපිටක ධර්මයේ දන්නවා ඉස්ලාම් වුණාට. මමත් කුරානය කියවනවා. එයාත් එක්ක කතා කරන්න මමත් ඒව දැනගන්න එපාය. මම බයිබලයත් කියවනවා. අපි දැනගන්න ඕන කොයි දේද. එතකොට ඒ අයත් මේ පොතපත කියවනවා. ලොකු උනන්දුවක් දක්වනවා මේ ලෝකයේ තියෙන දේවල් ගැන හොයන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ අපට දුකෙන් මිදෙන ක්‍රමයක් හෙළිපෙහෙළි කරලා දුන්නේ. දැන් අපි ඊට කලින් කතා කරගන්න ඕන, සාකච්ඡා කරන්න ඕන මේ සටන ගැන. මම අර මුස්ලිම් කට්ටිය, කතෝලික කට්ටිය ඒගොල්ලෝ දන්නවා හොඳට. හොඳට දන්න පොත්පත් කියවල බෞද්ධකම ගැන දන්නවා. අහලා තියෙනවද මේ අය සුනීත ගැන? අහලා තියෙනව නේද? සුනීත මොකද්ද කරේ තියාගෙන ගියේ? අසුචිකද්ද නේද? බුදුරජාණන් වහන්සේ පෙරමග වඩිනකොට දැකලා හැංගුණා. කතා කළා ඇහුවා. ඇයි සුනීත හැංගුණේ? භාග්‍යවතුන් වහන්සේ අපි සැඩළුන් කොළවතුන් ඉස්සරහට අපි එන්නේ නැහැ. සුනීත මගේ සමාජයේ එහෙම නැහැ. සුනීතත් ඇවිල්ලා පැවිදි වෙන්න. සුනීත හැංගුණේ මොකක් නිසාද? අසුචිකද්ද කරේ තීච්ච නිසා. එහෙම නේද? දැන් අපේ කරේ කදක් නැද්ද? අපිත් කද කරේ තියාගෙන තමයි සංසාර ගමන යන්නේ. සුනීතගේ කදේ තිබුණේ අසුචිලුනේ. අපි කරේ තියාගෙන යන කදේ මොනවද තියෙන්නේ දෙපැත්තේ? කල්පනා කරලා බලන්න ගෙදර ගිහින්. එක පැත්තක ලෝභය, අනිත් පැත්තේ මොකද්ද? ද්වේෂය. ඒ කද නේද අපි සංසාරේ කරේ තියාගෙන යන්නේ. ඕක බිමින් තියනකන් අපට නිවනක් තියනවද? නෑ නේද? දහමෙන් ඉගෙන ගන්න ඕන කද බිමින් තියන්නේ කොහොමද කියන එක. සුනීත එකට උනේ එහෙමයි. ඉතින් අපිත් සුනීතලා තමයි සංසාරේ ඉන්න තාක්කල්. මේ බොහොම සරලව මම මේ පැහැදිලි කරන්නේ කාටත් තේරුම් ගන්න පුළුවන් වෙන්න. ඒ නිසා අපි ලෝභකම කියන වචනය නැත්නම් ද්වේෂය කියන වචනය වචන හැටියට ව්‍යවහාර කළාට හුඟක් දෙනෙක් මේකේ ගැඹුර බරපතලකම අපි ඒ වගේදී මුහුණ දෙන අභියෝග ගැන දන්නේ නැහැ. ඒව ගැන කල්පනා කරන්නේ නැහැ නේද? අපි ලෝභකම ගැන ගමු. මොකද්ද ලෝභකම කියන්නේ? දැන් අපේ ඉඳුරන්ට හසු වෙන දේවල් කෙරෙහි
අපි ඇලෙනවා. ආසාව ඇති වෙනවා. ඒ අනුව ඒවා අපි අයිති කර ගන්න හදනවා. සදහටම ලබා ගන්න හදනවා. ඒවා බැරි වුණාම ද්වේෂය එනවා. එහෙම නේද? ලෝභකම. ඉතින් අපේ ප්‍රායෝගික ජීවිතය තුළ ලෝභකම කොච්චර තියෙනවද කියලා මේ බුදුදහම ප්‍රායෝගිකයි. පොතට පතට සීමා වෙච්ච දෙයක් නෙමෙයි බුදුදහම. බුදුදහම එදිනෙදා අපේ පෞද්ගලික ජීවිතයේදී සමාජගත ජීවිතයේදී අර්ථවත් වෙන්න ඕන එකක් ප්‍රායෝගික වශයෙන් බුදුදහම කියන්නේ. ඒකයි. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව අපි ජීවත් වෙනවද බලන්න. දැන් ඔක්කොම එක අර වැඩේ කරන දිහේනේ බලන්නේ බණ අහන්නේ නැහැ නේද? මොකද එනේ එහෙමයි. ඉතින් මනස නොසන්සුන්නේ. ඒගොල්ලෝ ඒ වැඩේ කරපු දෙන්කෝ. මේ කැමරාවල් ඔක්කොම වැඩ කරන ඕගොල්ලෝ අවධානයෙන් ඉන්නවද නැද්ද කියලා පේනවා එතකොට. මං පටන් ගත්තෙත් ඒක කියලානේ මෙයා අපට විතරක් සීමා වෙච්ච එකක් නෙමෙයිනේ මේක අපි ලෝකයට දානවනේ නේද? ඒකයි. ඉතින් මම මොකද්ද කිව්වේ අන්තිමට? මනස වික්ෂිප්ත වුණාම මට කියන එකත් මතක නැහැ අහපු එකත් ඕගොල්ලන්ට මතක නැහැ. මගේ දිහා බලා ගන්න. දැන් ගෙදරදී අප තුල ලෝභකම කොච්චර තියෙනවද කියලා හිතන්න මම කියන්න. ප්‍රායෝගික පැත්තෙන්. දැන් අල්ලපු ගෙදරට ගේනවා පුටු සෙට් එකක්. නිකන් හිතමු. ගෙනහම ඒක ගෙන අල්ලපු ගෙදර අයටනේ මේගොල්ලෝ දැක්කා ඒකේ ලස්සන. එහෙම නේද? දැක්කම මේ අයට මොකද හිතෙන්නේ? අපි ගේන්න ඕනේ ඊට වැඩිය හොඳ එකක්. එහෙම නේද? ඕ ඒගොල්ලෝ ගෙනාවා කෑලි 3ක එකක්. අපි ගේනවා 4ක එකක්. අපි ඊට වැඩිය හොඳ එකක් ගේනවා. මොකක් නිසාද එහෙම සිතුවිල්ල ඇති උනේ? මොකක් නිසාද? අර පුටු දැක්කහම ඇති වෙච්ච තේරුණාද මං කියන්නේ තේරෙනවද? ඒ පුටු දැක්කහම ඇති වෙච්ච හැඟීම අනුව මොකද්ද අපිට ඇති උනේ? පුටු ගැන ලෝභකම ආසාව නේද? එතකොට ඊට වැඩිය හොඳ එකක් අපි ගේන්න ඕන. එහෙමනේ. හරි. අපි ගේන පුටු සෙට් එක. ගෙනල්ලා දැන් ඕක කොහෙද තියන්නේ? මැද සාලේ. තියලා මොකද කරන්නේ? පුටු සෙට් එක තියලා බෙඩ් ෂීට් දාලා සාරි දාලා වහනවා නේද? වහලා ගෙදර ඇයට මොකද කියන්නේ? සසර වසනතුරු නිවන් දකින්නතුරු තොපිට මේ පුටුවල වාඩි වීම සපුරා තහනම්ය. මේක ගෙදර කෙනක් තිබ්බේ වැදගත් කෙනෙක් ආවාම වාඩි වෙන්න. එහෙම නේද කියන්නේ? ඔය හුඟක් ගවල් වලට ගියාම මම දැකලා තියෙනවා. අපි යනකොට විජාට ඇරලා ඇතිරිල්ලකුත් දානවා. මොකක් නිසාද? ලෝභකම. ආසාවට තමයි ලෝභකම කියන්නේ අපි නේද? දැන් අරගොල්ලෝ ගේනවා ටීවී එකක් අඟල් 32 කියමුකෝ. අනිත් අයට මොකද හිතෙන්නේ? 42 එකක් ගේන්න හිතෙනවා. ඒකත් වයි වර්ණයෙන්ම. මොකද අරුන් එකක් ගෙනව නම් අපිට ගේන්න බැරි. දැන් මොකද්ද මෙතන ඇති වෙන්නේ? සටන. එහෙම නේද? ෆ්‍රිජ් එකක් අරගොල්ලෝ ගෙනවොත් මේගොල්ලන්ටත් ගේන්න ඕන නේද? දැන් ෆ්‍රිජ් එක ගෙනල්ලා කොහෙද තියන්න ඕන හරිනම්? කොහෙද තියන්නේ? කුස්සියේ. ඉතින් ඒකට උවමනා කරන කලමනානේ මේ ෆ්‍රිජ් එකට දැන් තියන්නේ කොහෙද ඒ උනාට? මැද සාලේ. මොකද මෙච්චර ගණක් දීලා ගෙනාපු එක කුස්සිය ගහලා කාටද වෙන්නේ? මේකේ නායට අපි මේ තත්වයකින් ඉන්නවා කියලා පෙන්වන්න. ඒක මැද සාලේ තියන්න ඕන. මේ ඔක්කොම මොන නිසාද? ආසාව ලෝභකම නේද? මේවා හිතන්න. ඉතින් ඔය ආදී වශයෙන් අපි එදිනෙදා අපේ ප්‍රායෝගික ජීවිතයේදී අපි අනික් අය පරද්දලා අපි ඊට වඩා ඉස්මතු වෙන්න අපේ හිතෙන් මොන තරම් අපි සටනක යෙදෙනවද?
නිරර්ථකයි. ණය වෙනවා නේද? දැන් ඔය ගෙවල් වලට මං හිතන්නේ මේ පැත්තෙත් බෝ වෙලා තියෙනවද දන්නේ නැහැ. ඔය ඕන බඩුවක් ණයට දෙන්න එනවා නේද මිනිස්සු? ඔව්. එතකොට දවසේ පොලියටද ගෙවන්නද කොහමද සල්ලි දෙනව නේද? ඔක් ගන්නව පුළුවන් තරම්. ගෙවන්න පුළුවන්ද බැරිද ප්‍රශ්නයක් නැහැ. පහසුවෙන් ගත්ත හැකිනේ. ඊට පස්සේ හවසට ණයකාර වෙනකොට මොකද කරන්නේ? ගේ වටේ දුවනවා. නේද? දැන් මෙතන උගක් ඉන්නවා මේ කාන්තාව ගෑනු ළමයි. ඔය තරංගෙට ගියොත් දියුණු වෙන්න බෑ. බෞද්ධයෝ කියන්නේ නිවිච්ඡාය. බොහොම අල්පේච්ඡ ජීවිත ගත කරන අය. චාන් දිවි පෙවෙතක් ගත කරන අය. ඕනම අඩු පඩියක් ගන්න කෙනෙකුට ඒ පඩිය හැටියට ජීවිතේ සකස් කරගන්න පුළුවන්. ණය වෙන්න දෙයක් නැහැ. ලෙඩ දුකක් හැදුනොත් කරන්න දෙයක් නැහැ. දැන් ඕනේ එකටයි එපා එකටයි නේද? ණය අරගෙන පාරට බහින්න බැරි තත්ත්වයට එනවා. මේ ආයතනෙත් මං හිතන්නේ ගෙනල්ලා බඩු කම්පැනි වලින් ණයට දෙනවනේ. එම් දෙනව නේද? වැරදි වැඩක්. මේ ළමයි අරන් යනවා. මම දන්නවා. ලොකු අපහසුතාවයන්ටපත් වෙනවා. පුරාණ කාලේ මිනිස්සු කවදාවත් ණය උනේ නැහැ. ණයට සල්ලි ඉල්ලුවේ නැහැ. මොකද මේ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මය තුල මේ ලැජ්ජාව හා භය කියන ලෝකපාලක ධර්මතාවයන් තදින්ම කාවැදිලා තිබුණා. ණයක් ගන්න එක ණයක් ඉල්ලන්න එක ලොකු ලැජ්ජාවක් හැටියට ඒගොල්ලෝ මදි පුංචිකමක් හැටියට සැලකුවා. අද මේ නොයෙක් ආයතන වලින් ණය දෙන්න පටන් අරන් මිනිස්සුන් ඒවට පොළඹවලා මිනිස්සු බොහොම අපහසුතාවයටපත් කරලා තියෙනවා. ඒ තත්වයටපත් වෙන්නේ තමන් නොදන්න නිසා, ලෝභකම නිසා. ණය ඉල්ලන්නේ එනකොට ඇති වෙන්නේ මොකද්ද? ද්වේෂය නේද? ද්වේෂය. ඉතින් සටන කොහෙද දැන් තියෙන්නේ? තමන් තුල. පැහැදිලිනේ. ඒ හින්දා බෞද්ධයෝ බුදුහාමුදුරුවෝ වදාළේ දැන් බලන්න මේ මහත්තුරු අතන ඉඳලා මෙතෙන්ට එන්න පාවඩ එළුව මට. මං ගුවා එපා. දැන් ඔය උපාසකම්මල පන්සල් යන්නේ නැහැ අහලා ඇති. සූත්‍රයක් තියෙනවා බෝධිරාජ කුමාර සූත්‍රය කියලා. මේ ඔය සූත්‍රයේ බෝධිරාජ කුමාරයා කියන්නේ මේ රජ කෙනෙකුගේ පුතෙක්. සත්මහල් ප්‍රාසාදයක් හැදුවා. ප්‍රාසාදය හදලා විවෘත කරන්න කෙනෙක් හොයනකොට කීප දෙනෙක් කිව්වා දැන් බවත් ගෞතමයන් වහන්සේ බොහොම ලොකු කීර්ති නාමයක් තියෙනවා, බොහොම ප්‍රසිද්ධයි. ඒ හින්දා මේ ගේ විවෘත කරන්න අපි බවත් ගෞතමයන් වහන්සේට ආරාධනා කරමු. කැමති වුණා. ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ වැඩම කළා. අටුවාවේ නම් එක එක කතා ලියලා තියෙනවා. නමුත් ඇත්ත කතාව මේකයි. දැන් මේ දානේ ලෑස්ති කරේ මේ සත්මහල් ප්‍රාසාදයේ 7 වෙනි මහලේ. ඉතින් හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා පිළිගන්නේ නැහැ කියන එක දැන් තේරෙනව නේද? ඉතින් මේවා ගුවනට අරින්න එපා. මේවා අහලා අරන් යන්න. ගෙදර ගිහින් හිතන්න. දැන් බෝධිරාජ කුමාරයා මොකද කරේ?
සත්මහල් ප්‍රාසාදයේ 7 වෙනි තට්ටුවේ තමයි දානි ලෑස්ති කරේ. දැන් බුදුරජාණන් වහන්සේ වැඩම කළා. ආනන්ද හාමුදුරුවෝ තවත් භික්ෂු සංඝයා වැඩම කළා. දැන් උඩ තට්ටුවට යන්න පාවඩේ ඉරුවා. දැන් බුදුරජාණන් වහන්සේ වඩින්නේ නැහැ. ඉන්නවා. දැන් ආනන්ද හාමුදුරුවෝ දැනගත්තා බුදුරජාණන් වහන්සේ ඊළට වඩින්නේ නැත්තේ ඇයි? පාවඩේ ඉල්ලලා තියෙන නිසා. ආනන්ද හාමුදුරුවෝ වදාලා පාවඩ අකුලන්න කිව්වා. පාවඩ ඇකුළුවම බුදුරජාණන් වහන්සේ වැඩම කළා. මොකද ඒ දුන්නේ පූර්වාදර්ශය. සිද්ධාර්ථ බෝධිසත්වයන් වහන්සේ රජ සැප වින්දා. ඍතු 3ට මාලිගා 3ක් හදලා තිබුණලු. නොඑක් සැප වින්දා. ඒ සැප සම්පත් වලට ආයුබෝවන් කියලා ආවේ ආයි සැප සම්පත් ලබන්න නොවේ. පාවඩ උඩ වඩිනවා රජවරු සිටුවරු වගේ ධනවත් අය. අපට පාවඩ ගැලපෙන්නේ නැහැ. අපි මේ කෑලි මූට්ටු කරපු සිවුරක් පොරෝගන හිස බාලා ඇහි බඹත් බාලා රැවුලත් බාලා කාටවත් අපෝ දැක්කහම ප්‍රසාදයක් ඇති නොවන විදිහට අපි සැකසීලා ඉන්නේ. අපේ අල්පේච්ඡ බව එහෙම නැත්නම් මේ සිරුරේ නිස්සාර බව පෙන්වන්න. අර නන්දාමාලනී නෝනාගේ සින්දුවක් තියෙනවා. මේගොල්ලෝ සින්දුත් අහනවා ඇති. නමුත් තේරුම දන්නේ නැහැ. උඩඟුලියන් ගොතා බඳින නීල වරල සරසන්නට මා පිපුනේ නැත. මලක් කතා කරලා කියනවනේ. හිස් මිනිසුන් කුස් පුරවන බොජුන් මේස සරසන්නට මා පිපුනේ නැත. එහෙම නේද? ඒව මොන වැඩද? මොන වැඩද ඒවා? මල දැන් කතා කරලා කිව්වේ ඒවා කුමන වැඩද? හිස් වැඩ. මිනිස්සු වැඩිය කැමති හිස් වැඩවලට. එහෙම නේද? බොහෝ වියදම් කරන්නේ අර්ථවත් වැඩවලටද හිස් වැඩවලටද? හිස් වැඩවලට. ආටෝප සාටෝප ජීවිතේ වැඩක් නැහැ. මේ තරුණ පැලැන්තිය ඒවා හිතන්න ඕන. සාර්ථක දැන් බුදුරජාණන් වහන්සේ විවාහ ජීවිතේ ඊට අගේ කොට සැලකුවා. සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා සූත්‍රානුසාරයෙන් වදාලා නේද? ගෘහපතියන්ට අනුගමන වදාලා සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන හැටි. ඒ අයට කිව්වා කෝටිපතියෝ වෙන්න කිව්වා. හම්බ කරන්න කිව්වා. බුදුහාමුදුරුවෝ දුක ගැන විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ සැප ගැනත් කතා කරුවා. සැප විඳින්න කිව්වා නේද? කාමේහි ආස්වාදේ ලබන්න. ආස්වාදේ ආස්වාදයේ හැටියට දකින්න. ආදීනවේ ආදීනවේ හැටියට දකින්න. කාමේහි ආස්වාදයේ ආදීනවේ දුකද සැපද? උපාසකම්මි දැන් කසාදයක් බැන්දේ මොකටද? දුක් විඳින්නද? නෑ, සැප විඳින්න නේද? මේ ජීවිත කාලෙදි විඳපු සැපක් තියනවද? නෑ. මේ හැම කෙනෙකුටම සැපක් විඳින්න බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් සැප විඳ කෙනෙක් නෑ. එහෙම නේද? සැප විඳ කෙනෙක් නෑ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ වදාලා කාමේහි